නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මේ නිවසේ මේ ධර්ම දේශනාව පැවැත්වීමට හේතුව මහාචාර්ය මෙන්දිස් රෝහණදීර මැතිතුමාගේ 9 වෙනි ගුණ සැමරුම මුල් කරගෙන හරිගුප්ත රෝහණදීර එතුමාගේ පුතා ඒ වගේම බිරිඳ පත්මා රෝහණදීර ඒ පින්වතුන් මුල් වෙලා මේ ධර්ම දාණය සිද්ධ කරනවා. ඇත්තටම අපි ගත්තොත් මම පෞද්ගලිකව මේ හරිගුප්ත රෝහණදීර මහත්මයා කලින් දැකලා මුණ ගැහිලා කතා කරලා තිබුණේ නැහැ. නමුත් ළඟකදී මෙතුමාගේ මිත්‍රයෙක් පොල්ගහල්ල මහමෙවුනා භාවනා සපුයි කුටියක් විවෘත කරලා හදලා සංඝයාට සාංගික කොට පූජා කිරීමේ පින්කමට මෙතුමා සහභාගී වෙලා හිටියා. එතකොට මේ පින්කම අවසානයේ මෙතුමා අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සමග කතා බහ කරන්න අවස්ථාවක් හදාගත්තා. මම හිතනවා එතුමාගේ ජීවිතයේ එක විශේෂ දෙයක් ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරන්න ලැබීම, සාකච්ඡා කරන්න ලැබීම. ඒ මොහොතේ එතුමා මතක් කරලා තිබ්බා තමන්ගේ පියාණන් ගැන. එතකොට ඒ මැන්දිස් රෝහණදීර මහාචාර්යතුමා ගත්කතුවරයෙක්. ඒ වගේම සමාජයට බොහෝ දැනුමක් බෙදා දුන්න කෙනෙක්. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ එතුමා ගැන අහලා ඒ වගේම කලින් තිබ්බ මතකයක් දන්න තොරතුරුත් එක්ක හරි සතුටු වුණා. එතුමාගේ පුත්‍ර රත්නය ධර්ම දේශනාවකට ආරාධනා කිරීම ගැන. ඊට පස්සේ මට පැවරුණා ඒ මොහොතේම මෙතුමාත් එක්ක කතා බහ කරලා මේ ධර්ම දේශනාවට අපි දිනේ යොදාගත්තා. විශේෂයෙන් එතුමාගේ පියාණන්ට කරන ගෞරවයක් වශයෙන් උත් ඒ වගේම ඔබට ධර්මය අහන්නට අවස්ථාවක් ලබා දීම වශයෙන් උත් අද මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. විශේෂයෙන් මතක තියාගන්න, හෝරාවක් වගේ කාලයක් ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. හොඳට කන් යොමු කරගෙන අහන්න ඕන. මේ ධර්ම දේශනාව මමත් බණක් ඇහුවා කියලා නැගිටලා යන එකක් නෙවෙයි. මේ ධර්ම දේශනාවේ අවසානෙට ඔයාලට ඔයාලම පේන්න ගන්නවා. අද කරන ධර්ම දේශනාව විශේෂ එකක්. තමාට තමාවම පේන්න ගන්නවා. ඒක අවසානෙට තේරෙයි. අපිට ගොඩාක් මිනිස්සුන්ගේ විස්තර අහනකොට අනුම්මනේ පේන්නේ. තමාව පේන්නේ නැහැ. මේ ධර්ම දේශනාවෙන් තමාව පේන්න ගනීවි. වචනයක් කියන්නම්. මැන්දිස් රෝහණදීර මහත්මයා දැන් මිය පරලෝ ගිහිල්ලා. මිය පරලෝ යනකොට කෙනෙක් ඒ කෙනාගේ මරණය කාටවත් ලේසියෙන් වළක්වන්න බෑ. ලේසියෙන් කියන්නේ වළක්වන්න බෑ.
තමන්න තියෙන සකල වස්තුව දීලාවත් මරණයෙන් වළක්ව ගන්න බෑ. කොසල් මහ රජුරෝ ගොඩාක් ආදරෙන් ළඟින්ම හැදුනේ ආච්චි අම්මා ළඟ. කොසල් මහ රජුරෝ පවුලේ වැඩිපුරම ආදරේ ආච්චි අම්මට. ඒ කොසල් මහ රජුරන්ගේ ආච්චි අම්මා කලුරිය කළා. එදා ගොඩාක් කොසල් රජුරෝ වැළපුණා. ශෝක කළා. කොණ්ඩි තෙවාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට දහවල් කාලේ පැමිණුණා. මොකද මහරජතුමනි මේ ශෝකයක්? ස්වාමීනි මම ගොඩාක් ආදරය කරපු සෙනෙහවන්ත වුණ මාගේ ආච්චි අම්මා මිය පරලෝ ගියා. මට පුළුවන් නම් ඇතික් බරට රන් රිදී මුතුමැණික් වස්තුව දීලා ආච්චි අම්මගේ මරණය වළක්වා ගන්න මම ඒක කරනවා. නමුත් කරගන්න බෑ. ඊළඟට ගංවරයක් දීලා නගරයක් දීලා රාජ්‍යයෙන් භාගයක් දීලා ආච්චි අම්මව බේරගන්න පුළුවන් නම් මරණේ මම බේරගන්නවා. බේරගන්න බැරි වුණා. බුදුරජාන් වහන්සේ වදාළා "ඒව මේ තම් මහරජ රජතුමනිය කොහොම තමයි ජරා මරණ තමා කරා පැමිණෙද්දී කිසිම දෙයකින් ඒක වළක්වන්න බෑ." දැන් මේ තාත්තා නැති වුණා. තුර දැන් මෙතන ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් තමන්ට තාත්තා කෙනෙක් ඉන්න කවදා හරි තාත්තා නැති වෙනවා. අනිවාර්යෙන් මරණය පැමිණෙනවා තාත්තට. අනිවාර්යෙන් සිද්ධ වෙනවා. අම්මා කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අම්මා කියලා කියන්නේ යම් දවසක මිය යනවා. ස්වාමියා යම් දවසක මිය යනවා. බිරිඳ යම් දවසක මිය යනවා. සමහර ලාවට අම්මා තාත්තා ජීවිතුන් අතර ඉඳිද්දී දරුවන් මිය යනවා. කාටත් පොදු සනාතන ධර්මතාවය. ඒ නිසා හැබැයි ගොඩාක් අය හිතන්නේ නැති මම මරණයටපත් වෙනවා කියලා. මම ඔය තරුණ ළමයි අපිත් එක්ක දහම් කතා කරන්න ආපුවම මම අහනවා පුතා දවසට කී ගමනක් හිතනවද මම මැරෙන කෙනෙක් කියලා. අනේ නෑ හාමුදුරනේ. ඊට පස්සේ අහනවා ජීවිතේට කී ගමනක් මේ අවුරුදු 25 30 කොල්ලෝ ජීවිතේට එක දවසක් හිතලා නෑ මම මැරෙනවා කියලා. මැරෙනවා කියලා හිතන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් මම මැරෙයි කියලා මූසල කතා කියන්න එපා කියනවා. මූසල කතාලු ඒවට. ඒකනේ ඇත්ත. ඒකනේ සත්‍ය. සත්‍ය වසන් කරනවා. සත්‍ය වසන් කරද්දී සත්‍ය කියද්දී කටවහ ගනිද්දී ජීවිතේට මිනිස්සුන්ට සත්‍ය නම් අවබෝධ වෙන්නේ නැහැ. මම අද කල්පනා කළා ඔයාලට දහම් කරුණක් කියලා දෙන්න ඕන කියලා ඉතිහාසයෙන්ම. ඔයාලා දන්නවා ලෝක ඉතිහාසයේ මහා බලවත් ආක්‍රමණිකයෙක් තමයි මහා ඇලෙක්සැන්ඩර් රජුරෝ. මහා ඇලෙක්සැන්ඩර් රජුරෝ කියන්නේ විශාල රාජ්‍යයන් ආක්‍රමණය කළා. අවුරුදු 12ක් එක දිගට යුද්ධ. ඒ ඇලෙක්සැන්ඩර් රජුරෝ යුද්ධ කරගෙන ඒ ඇලෙක්සැන්ඩර් රජුරුවන්ගේ ගුරුවරයා පුංචි කාලේ උගන්වලා තිබ්බේ ලෝකේ කෙළවර තමයි ඉන්දියාව කියලා. එතකොට ඔහු යුද්ධ කරලා ලෝකේ කෙළවරටම ජය ගන්නවා කියලා හිතුවේ ඉන්දියාව ආක්‍රමණය කිරීම. ඊට පස්සේ ඔන්න පාකිස්තානයේ පැත්තෙන් ආක්‍රමණය කරගෙන එනකොට ග්‍රීක රජෙක් රහතන් වහන්සේ නමක් මුණ ගැහුණා. ඒ රහතන් වහන්සේ රජුරුවත් එක්ක කතා කළා. මහරජතුමනි ඔබගේ ජීවිතේ එකම කැමැත්ත මොකද්ද? රජුරුක ශ්‍රමණය. මම කැමැති
ලෝකයේ කෙලවරටම යුද්ධ කරන්න. දැන් ඔබ රාජ්‍යයන් කීයක් ආක්‍රමණය කළාද? විශාල රාජ්‍යයන් 4ක් ආක්‍රමණය කළා. ඊට පස්සේ ඇහුවා රජතුමනි, දැන් ඔබට පිපාසයක් ඇති වුණොත් ওই රාජ්‍යයන් 4ේම ගංගා 4ක වතුර එකපාර බොනවද? අනේ නැහැ. රජතුමනි, දැන් ඔබ ආක්‍රමණය කළානේ. එතකොට බඩගින්නක් හැදුනම පිඟන් 4ක එකපාර කනවද? නැහැ කිව්වා. නිදිමත හැදුනම ඇඳන් 4ක එකපාර නිදා ගන්නවද? නැහැ කිව්වා. එහෙනම් රජතුමනි, නුඹ කුමක්ද හොයන්නේ මේ? දැන් අපි අය නැද්ද අපිට අරහිත් ඉඩමක් තියෙනවා, මෙහිත් ඉඩමක් තියෙනවා. අරහිත් ගයක් තියෙනවා, මෙහිත් ගයක් තියෙනවා කියලා කියන්නේ මිනිස්සු. ඒ ඔක්කොම මිනිස්සුන්ගේ පම්පෝරේ. උජාරුව බත් කනකොට මේන්න පොඩි තැටියක බත් කනවා. අරහිත් ගෙදරක් තියෙනවා, මෙහිත් ගෙදරක් තියෙනවා, අරහිත් ඉඩමක් තියෙනවා, මෙහිත් ඉඩමක් තියෙනවා කියලා පොඩි පාන් කෑල්ලක් පරිප්පුත් එක්ක කනවා. බලන්න ජීවිතයේ යථාර්ථය දිහා. සමහර වෙලාවට ගොඩාක් දේවල් කන්නේත් නැහැ. වචනවලයි හිතේ තමයි තියෙන්නේ ඔක්කොම. අර රජතුමාට මේක තේරුණානේ. අවුරුදු 12ක් යුද්ධ කරපු රජතුමාගේ හිත වෙනස් කරන්න රහතන් වහන්සේ නමකට පුළුවන් වුණා. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. හාරහාරා ඉගෙන ගත්තා බුද්ධ ශාසනය ගැන. රහතන් වහන්සේගේ සිරිපා මත හිස තියලා කඳුළු සලසලා කිව්වා, මගේ ගින්න නිවුණාද? ගින්දර නිවන සීතල වතුරක් වගේ වුණ ඔය බණපද අතීතයේ පහළ වුණ තථාගත බුදුරජාණන් වහන්සේගේ බණපද මම මගේ යටතේ තියෙන සියලු රාජ්‍යවල අවුරුදු 5ක් ඇතුළත මම ප්‍රචාරය කරනවා කිව්වා. අවුරුදු 5ක් ඇතුළත ඇලෙක්සැන්ඩර් රජතුමාගේ යටත් විජිතවල බුද්ධ ශාසනය පිහිටවනවා කියලා පොරොන්දු වෙලා ගියා. යනකොට මාස 5ක්වත් යන්න කලින් වසංගතයක් හැදුනා. සමහර අය කියන රජුරන්ට වස දුන්නා කියලා. ලෙඩ ඇඳට වැටුණා. හොඳට මතක තියාගන්න මේ රජ කෙනෙක් ගැන කිව්වට මේ පුදුම කතාවක්. ඒ රජුරෝ ලෙඩ ඇඳේ ඉඳින් රජතුමාටම හිතුණා මට නම් ආයෙ නැගිට ගන්න බෑ කියලා. රජුරෝ ලියන ඇමතිට කතා කරලා කිව්වා, ලියාපම් මගේ අවසාන කැමැති පත්තරය. සමහරට මෙතනත් වැඩි හිටියා ඉන්න නිසා අවසන් කැමැති පත්‍ර සමහර අය ලියලා ඇති. කබඩ් වල හංගලා ෆයිල් වල දාලා. ඒ වගේ ඇති මම මැරුණාට පස්සේ එක දවසක් ඇතුළතම ආදාහනය කරපල්ලා. මගේ මිනිහ මහගෙදර තියාපල්ලා. එහෙම ඇති එක එක දේවල්. වැඩිපුරම ලිව්වොත් ලියන්නේ මගේ මිනිහ එදාම ආදාහනය කරපල්ලා. අපි දන්න තොරතුරුත් එක. ඇලෙක්සැන්ඩර් රජුරු ලිව්වා මම මැරුණාට පස්සේ මං තියෙන මිනි පෙට්ටියේ මගේ අත තියෙන පැත්තේ සිදුරු දෙකක් කපාපල්ලා. ඒ සිදුරු දෙකෙන් මගේ අත් දෙක එළියට දාපල්ලා. මිනිහේ අත් දෙක එළියට දාපල්ලා කිව්වා. පළවෙනි කැමැත්ත. දෙවෙනි කැමැත්ත මගේ මිනිහ උස්සන්න ඕනන්නේ, මගේ දේහය උස්සන්න ඕනන්නේ ඒ රාජ්‍ය 4 දක්ෂතම වෛද්‍යවරු 4 දෙනා. ලියාපන් කිව්වා. ලිව්වා. ඊළඟට රජතුමා කියනවා එහෙනම් ඊළඟට තුන්වෙනි කැමැත්ත ලියාපල්ලා. රත්තරන් රිදී මුතු මැණික් දියමන්ති වලින් ආදාහනය කරන නිවසේ මාලිගාවේ සිට ආදාහන මණ්ඩපය දක්වා පාර අතුරන්න ඕන.
ඒ මතින් තමයි මිනිහ ගෙනියන්න ඕන. ඊට පස්සේ පුරෝහිත තැන ඇහුවා රජතුමනි පෙර අහලා නැති දෙයක් මේ. ඇයි මෙහෙම කරන්නේ? අත් දෙක එළියට දාන්න කියන්නේ මිනි පෙට්ටියෙන් සිදුරු දෙකක් හදලා. එහෙනම් ඒකන් ලියාපන් ඕකේ. මහා ඇලෙක්සැන්ඩර් රජුරෝ හිස් අතින් ගියා. මහා ඇලෙක්සැන්ඩර් රජුරවන්ට අතින් ගෙනියන්ට කිසි දෙයක් අතින් ගෙනිච්චේ නැහැ කියලා. ඔන්න පළවෙනි බණපදේ. රහතුන්ගෙන් අහපු බණ. දැන් බලන්න මම මේ මේසය අල්ලනවා. මරණයේදී ගෙනියන්න බෑ. ඇයි? යමක් අතින් අල්ලනවද මරණයේදී ගෙනියන්න බෑ. ඔයාලගේ ඉඩම් යසට ඇවිදින්නේ අතින් අල්ලන්නේ. මරණයේදී ගෙනියන්න බෑ. නිවස මරණයේදී ගෙනියන්න බෑ. බිරිඳ මරණයේදී ගෙනියන්න බෑ. ස්වාමියා මරණයේදී ගෙනියන්න බෑ. දරුවෝ මරණයේදී ගෙනියන්න බෑ. ඊළඟට රන් රිදී මුතුමැණික් අතින් අල්ලනවනේ. මරණයේදී ගෙනියන්න බෑ. කනකර මරණයේදී ගෙනියන්න බෑ. වාහන අතින් අල්ලනවනේ. මරණයේදී ගෙනියන්න බෑ. මරණයේදී ගෙනියන්න පුළුවන් අතින් අල්ලන්න පුළුවන් දේවල් මොනවද? හැබැයි ඔබ ජීවිත කාලෙම එකතු කරන්නේ අතින් අල්ලන්න පුළුවන් දේවල්. බලන්න ඔබ දෙස ඒ එකක්වත් දූවිල්ලක්වත් මරණයෙන් ගෙනියන්නේ. මේ දූවිල්ලි වැදුනම පිහදානවා අතින්. ඔන්න අතින් ඇල්ලුණා. හොටු ආපු අතින් හූරනවා. අතින් ඇල්ලුණා. බෙහෙත් පෙති අරන් පොවනවා මේ ඇඟට. අතින් ඇල්ලුණා. මේ ඇඟත් අතින් අල්ලන්න පුළුවන් නිසා ගෙනියන්න බෑ. අපේ හිතේ තියෙන්නේ අතින් අල්ලන්න පුළුවන් නම් ගෙනියන්න පුළුවන්. ඔක උසන්න බලන්න කියනවා. ගෙනියන්න පුළුවන්ද කියලා බලන්නේ අතින් අල්ලලා නේද? ඒ වුණාට මරණයේදී ගෙනියන්න බැරි අතින් අල්ලන දේවල්. හිස් අතින් යනවා. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක. දැන් බලන්න ජීවිතේ වැඩිපුර මොනවද හිතලා තියෙන්නේ කියලා. ඔයාලා වැදගත් පිරිසක් විදිහට, උගත් පිරිසක් විදිහට, යම් කල්පනාවක් තියෙන පිරිසක් විදිහට මම හිතනවා මං කියන දේ ඔබට තේරෙනවා කියලා. තව සරල කරන්න ඕනේ නැහැ කියලා හිතනවා මම. දෙවෙනි කාරණා. මොකද ඇලෙක්සැන්ඩර් රජුරෝ දක්ෂතම වෛද්‍යවරු 4 දිනකට මිනිහ උස්සන්න කිව්වේ. ලෝකේ දක්ෂතම වෛද්‍යවරු 4 දිනකටවත් මහා ඇලෙක්සැන්ඩර් රජුරුවන්ගේ මරණය වළක්වන්න බැරි වුණා. ලියාපන් කෝක. දැන් ඔයාලත් කතා කළොකේ මං හොඳ ස්පෙෂලිස්ට් කෙනෙක් අල්ලලා තියෙන්නේ. හරි හොඳයි එක බෙහෙතයි. එයාට දිවස් තියෙනවා වගේ යනකොට ලෙඩේ කියනවනේ. හොඳ කෙනෙක් හරි ප්‍රසිද්ධයි ලංකාවේ පළවෙනි කෙනා. ඔයාලගේ වචන වට්ටෝරු ඔය. හැබැයි එයාටත් දවසක් එනවා ඔබ බේරගන්න බැරි දවසක්. මුළු ලංකාවෙම වෛද්‍යවරු එකතු වෙලා ඔබ බේරගන්න හැදුවත් බැරි දවසක් එනවා. ඒ නිසා දොස්තරවරු සරණ යා යුතු නැහැ. සරණ යා යුතු කියන්නේ තමන්ගේ ගැළවිල්ල එතන තියෙනවා. අපි මෙයා තමයි අපි ඔගලව ගන්න කියලා. ඔවුන් අසර වෙන දවසක් එනවා. හොඳට හිතන්න. ඇත්තද බොරුද? ඇත්ත. තුන්වෙනි කාරණාව. ඇලෙක්සැන්ඩර් රජුගේ අන්තිම කැමැති පත්තරේ. තුන්වෙනි කාරණාව තමයි රන් රිදී මුතුමැණි අතුරන්න මේ
භූම දානේ නැත ආදාහනය කරන මණ්ඩපේ දක්වා මාලිගාවේ සිට. ඇයි ඇලෙක්සැන්ඩර් රජුරෝ ජීවිත කාලෙම හම්බ කරපු ධනය මිය යන ගමනේ මැරුණ ගමනේ ඔහුගේ පායට පෑගෙන දූවිල්ලක් තරම්වත් නැහැ. ඇයි? දූවිලි පායට පෑගෙනවනේ. අර රන්දිදී මුතුමැණික් දැන් පෑගෙන්නේ නැහනේ. ඔහුගේ කයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහනේ. මහා ඇලෙක්සැන්ඩර් රජුරෝ හම්බ කරපු සියල්ල මේ ලෝකේ දාලා ගියා කියලා ලියපල්ලා කිව්වා. හොඳ කතා. අන්න රජවරු අන්න නුවණ කොහොමද සත්පුරුෂයන්ගේ ඇසුරින් අවසාන හුස්ම පොද යන වෙලාවේ හිත අද කාලේ මැරෙන මිනිස්සුන්ගේ අවසානයේ හුස්ම පොද යනකොට මොනවා කල්පනා කර කරද මැරෙන්නේ? ලොකු දුආවේ නෑ, පොඩි දුආවේ නෑ. එයා රට එයාගේ මෝන මට බලන්න නෑ. අවසාන වෙලාවේ මොන් මන් ළඟ නෑ. කෙලෙස් එක්ක මැරිලා යනවා. ආසාවෙන් මැරිලා යනවා. බැඳුන හිතක් එක්ක මැරිලා යනවා. මිනිස්සු කියන්නේ මට නම් මොනවා වුණත් කමන්නේ. ඒත් මේ දරුවෝ. කියන්නේ යාගේ හිත බැඳිලා තියෙන එතන. යම් තැනක හිත බැඳුනද ඒකට කියනවා උපාදාන කියලා. උපාදාන පත්‍ය භව. එතනයි කර්ම සකස් වෙන්නේ. භව පත්‍ය ජාති. එතනම ඉපදෙනවා. ජාති පත්‍ය ජරා මරණ. එතනම තමයි යාගේ සංසාරේ. හොඳට හිතන්න කාරණාව. දැන් බලන්න තමන්ගේ ජීවිතේ වැඩිපුරම හිතන්නේ වැඩිපුරම වෙහෙස මහන්සි වෙන්නේ මරණයේදී අරන් යන දේවල් වලටද මරණයේදී දාලා යන දේවල් ගැනද කියලා ඔබම කල්පනා කරන්න. සමහර අයගේ ජීවිතේ මෙතන ඉන්නවා ජීවිතේට තමන් බඩගින්නේ ඉඳලා තවත් කෙනෙකුට කෑම වේලක් දීපු එක මතක නැහැ. ඇයි එහෙම දීලා නැහැ? රුවන්වැලි මහා සෑයේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ශ්‍රී ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑයේ ජීවිතේටම වැඳලා තියෙන එක වතාවයි. දේවතාවයි. මේ වයස 50යි 60යි 70යි. shopping ගිය ගණන් කරන්න බෑ. එක පාක් වල ඇවිදින්න ගිය ගණන් කරන්න බෑ. හොටෙල් වල ගිය වාරවල් ගණන් කරන්න බෑ. වෙඩින් වලට ගිය වාරවල් ගණන් කරන්න බෑ. සමහර අය පිටරට ගිහිල්ලා પાස්පෝර්ට් 2 3 ඉවර වෙලා රුවන්වැලි සෑය එක වතාවයි. තුන් ලෝකෙම 13 වහන්සේලා වැඩ ඉන්න රුවන්වැලි මහා සෑය එක වතාවයි. සමහර අය ඒත් නෑ. කෝපරලෝට ගෙනියන ඒවා. ඇයි හිස්සතින් ලෝක සත්‍යය මැරෙන්නේ ඇයි? මෙච්චර බණපද ඇහෙද්දී. ඒ නිසා හොඳට කල්පනා කරන්න මම මරණයේදී හිස්සතින් මැරෙන්නේ නැහැ කියලා. අද අහපු බණපදයක් තියෙනවා නම් ඒ ධර්මයේ අහපු පින අතින් අල්ලන එකක් නෙවෙයි. ඒක අරන් යනවා. ඒක අරන් යනවා. මෙතන නම් ඉන්නේ වැඩිහිටි පිරිසක්. නමුත් ඔයාලා සමාජය ගැන දන්නවා, අහලා තියෙනවා, හොයනවා. දැන් කාලේ අමුතු ලෝකයක් තියෙන්නේ. කොල්ල කුරුට්ටු තරුණ සමාජයේ විනාශ වෙලා යන්නේ. ලියමනාවක් පොල් ගහවලට ඇවිල්ලා තිබුණා. ඒ ලියමනාවේ තියෙන්නේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් තමයි ඒ ලියමනාව එවලා තියෙන්නේ. ඒ දුව ලියලා එවලා ගමක හිටපු ගෑනු ළමෙක් විශ්වවිද්‍යාලයට ආවා. මේ ඊයේ පෙරේදා සිද්ධියක්. ගමේ හිටපු කොල්ලෙක් එක්ක ඉස්කෝලේ යන කාලෙම ප්‍රේම සම්බන්ධයක්. හරි ආදරේ කොල්ලා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ අද කාලේ ළමයි
ඔය නටන 18 සන්නිය දුම්මල පදිත් එක්ක කැම්පස් වල දන්නවනේ. ඊට පස්සේ මේ කෙල්ලට හිතුණා සල්ලි වාගේ තියෙන එකෙක් බැන්දොත් මගේ අනාගත ජීවිතේ මං කැමති දේවල් ඉෂ්ට කරගන්න පුළුවන්. අර ගමේ ගොඩේ කුඹුරු කොටන ගොවි කොල්ලා මට හොඳ නැහැ. ඊට පස්සේ දැන් ඔන්න මැසේජ් දාන්නේ කෝල් කරන්නේ අර කොල්ලා එහෙම පිච්චිලා නිවාඩුවට ගමේ ගියට පස්සේ හොයාගෙන ගියා. ඇයි ඔයා මට මෙහෙම කරන්නේ? නෑ ඔයා වෙන කෙනෙක් යාළු කරගන්න. මං වෙන කෙනෙක් යාළුලා ඉන්නේ. අනේ එහෙම කියන්න එපා. මං ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඔයාට ආදරය කළේ. ඔයාට ආදරය කරපු දවසේ ඉඳලා අද වෙනක්වත් කෙල්ලෙක්ගේ මූණක් බලලා නෑ මං. එහෙම කොල්ලෝ ඉන්නවා. ඊට පස්සේ මෙයා කිව්වා මේ ඔයාට සමයන් මේ ආයෙ ඉන්න බා මම පිටිපස්සේ කියලා සැර දෑවා. කොල්ල කිව්වා ඔයා දිහා බලපු ඇස් දෙකෙන් මං වෙන කෙනෙක් දිහා බලන්න කැමති නෑ. අනේ උඹගේ පිස්සු උඹ වගේ පිස්සෙක් කතාවද බැන්දොත් එහෙම මගේ ජීවිතෙත් ඉවර ඵල යන්න කිව්ව කෙල්ල. ගස්සගෙන ගියා. කොල්ලා සාක්කුවෙන් ගත්ත බෝතලයක්. ඇසිඩ් බෝතලයක්. තමන්ගේම ඇස් දෙකට වක් කරගත්තා. අන්ධයි. ඇස් දෙක අන්ධ වුණා. කෙල්ල විශ්වවිද්‍යාලේ පෝසත් ළමෙක් කියයි සලකලා කොල්ලෙක් කියලා වුණා. විශ්වවිද්‍යාලයේ අවසාන වසරට එනකොට මේ කෙල්ල නැති බංගස්ථාන වෙලා අවසානයේ ඒකී ගණිකාවක් වුණා. මේ සිද්ධිය බලාගෙන හිටපු ඈගේ එහෙලිය ඒක ලියලා ඉවලා තිනවා. තරුණ සමාජයේ කොහෙටද ස්වාමීනි යන්නේ? මහා මෙවුනාවෙන් බණපද ටිකක් අහපු නිසා මන් නම් මගේ ජීවිතේ රැකගත්තා. විශ්වවිද්‍යාලයෙන් මගේ ජීවිතේ විනාශ වෙන්න දුන්නේ නැහැ මං. ඔබ වහන්සේලාට ගුරු දෙවිඳුන්ට කෝටි කෝටි වාරයක් පින් සිද්ධ වේවා කියලා අපිව බේරගත්තට. මට කියන්න උනේ තරුණ කොල්ල කෙල්ලෝ ওই කතාව ඇහුවොත් කොල්ලට ප්‍රශංසා කරනවා පිවිතුරු ආදරේ අවංක ආදරේ කියලා ප්‍රශංසා කරනවනේ. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇස් අන්ධ වෙච්ච කෙනෙක් දැක්කොත් ඔයාලට හිතෙන්නේ ඒක පිනක විපාකයක්ද පවක විපාකයක්ද? පිනක්? ඇස් අන්ධ වීම පිනක විපාකයක්ද පවක විපාකයක්ද? පාපයක විපාකයක්. එහෙනම් ඇස් පේන්නේ පිනක විපාකයක්ද පවක විපාකයක්ද? ඇස් පේන්නේ පිනට. පිනට ලැබිච්ච ඇස් දෙක ස්ත්‍රියක් නිසා අන්ධ කර ගැනීම පිනක්ද පාපයක්ද? පාපයක්. සසරටම අන්ධ වෙලා උපදී. කෙල්ලෙක් නිසා කරගත්ත දෙයක්. මෝහයනේ මෝඩකමනේ. මෝහය බරපතල පාපයක්. රාගය එච්චර බරපතල නෑ. මෝහය එච්චර බරපතලයි. රාගය වගේ කෝටි කෝටි වාරයක් බරපතලයි මෝහය නැමැති පාපය. දැන් ඔබ බලන්න ඇස් දෙක ලැබුණේ පිනට නම්. පිනට ලැබිච්ච ඇස් දෙකෙන් මෙච්චර කාලයක් මොනවද බලලා තියෙන්නේ කියලා. ප්‍රවෘත්ති ඡන්ද ප්‍රතිඵල බලන්න බලපු ඒවා. දැන් බලන්න ජීවිත කාලෙට බණ පොත් කීයක් කියවලා තියෙනවද කියලා. ජීවිත කාලෙට රුවන්වැලි මහසෑය කී ගමනක් ඇස් වලින් සාදු කියා බැලුවද කියලා. ජයසිරි මහ බෝධීන් වහන්සේ සාදු කියා කී ගමනක් වැන්දද කියලා බලන්න. කිරිවේර වහන්සේ දලදා වහන්සේ කී ගමනක් සාදු කියා වැන්දද කියලා බලන්න. කසාවතින් බබලන සිල්ගුණ දම් පුරන සංගරුවන බලන්න කී ගමනක් ගිහිල්ලා තියෙනවද කියලා බලන්න. පිනට ලැබිච්ච ඇස් දෙක වැඩිපුරම යෙදෙව්වේ පිනටද පවටද කියලා බලන්න. සසරේ හොඳ ඇස් දෙකක් ලැබෙයිද නැද්ද කියලා දැම්ම තීරණය කරන්න.
ලේසි නෑ. ලේසි නෑ. කන් ඇහෙන්නේ නැති කෙනෙක් දැක්කොත් අපිට හිතෙනවා මේක පාපයක් කියලා. එහෙනම් කන් ඇහෙන්නේ පිනක විපාකයක්. පිනට ලැබිච්ච කන් වලින් මොනවද වැඩිපුර ඇහුවේ කියලා බලන්න. ප්‍රවෘත්ති, ඡන්ද ප්‍රතිඵල, අල්ලපු ගෙදර අයගේ ඕපාදූප, අර ස්ත්‍රිය මේක මෙහෙමයි, අර පුරුෂයා මෙහෙමයි, විගඩන් සින්දු, කම්පිරිලා දුක් අදෝන, ස්වාමියාගේ කතා, බිරිඳගේ විලාප, තොවිල් පවිල්, කනට ඇහිච්ච ඒවා, රණ්ඩු සරුව, ගෙවල් වල දරුවන්ගේ දුක් අදෝන කෙලවරක් නැහැ. කන් වලට ඇහිච්ච ඒවා. දැන් බලන්න බණ කී ගමනක් ඇහිලා තියනවද කියලා. කොරෝනා කාලේ ආවට පස්සේ එක කතෝලික අම්මා කෙනෙක් මරණය ගැන තියෙන බණක් අහලා ඉදාම තේරුණාලු සනාතන ධර්මයක් මරණය වළක්වන්න බෑ. යාදිනි කරලා තවත් කෙනෙකුට බාර කරලා මරණයෙන් ගැලවෙන්න බෑ. මම බුදු කෙනෙක්ගේ ධර්මය අහනවා කියලා ඒ අම්මා මාස කිහිපයක් ඇතුළත මට මතක නෑ ඒ කාලේ මේ ළඟදී පින් අනුමෝදන් කරලා තිබ්බා. ධර්ම දේශනා 1000ක් එක දිගට අහලා. ඒ කියන්නේ එක ධර්ම දේශනාවක් පැයක් වුණත් පැය 1000ක් අහලා. දැන් මේ මොහොතට ඇත්ත නේනම් මේ හාමුදුරු කියන දේ කියලා තප්පරයක් හරි තේරෙනවා නම් තප්පරයක් හරි බනහපු නිසා හැමදාම ධර්මය ඇහුවොත් නිතර ධර්මය ඇහුවොත් ගොඩාක් දේවල් තේරෙන්න ගන්නවා. හිස් දේවල් වැඩක්ම නැහැ. දැන් අපි අඳුරන මේ පුතෙක් මාත් එක්ක කිව්වා මේ වෙඩින් ගැන. මං කෝ පුතා උඹට වෙඩින් ගැන කල්පනා කරන්න මං හොඳ අයිඩියා එකක් දෙන්නම්. මේක කල්පනා කරපන්. කොහොමද? වෙඩින් එකට ඉන්නේ අය දිහා බලපන් කිව්වා. යම් තාක් අය ඉන්නවද? ඔය බඳින්නවනේ දැන් කොල්ලයි කෙල්ලයි බඳිනවනේ. ඔය කොල්ලගේ කෙල්ලගේ ප්‍රශ්නවලදී නැති අය තමයි කෝ වෙඩින් එකේ ඉන්නේ සියලු දෙනා. දෙමළන්ගේ ප්‍රශ්නේ උට අම්මා තාත්තත් නැහැ වෙලාවකට. ඔය වෙඩින් එකේ කාලා නටන එකෙක් නැහැ දුක් දුරු කරන්න. ඊට පස්සේ කෝ වෙඩින් එකේ නැති අය තමයි ඉන්නේ තමන්ගේ දුකකට කරදරයකට. ඒ අයත් එදා බලනකොට නෑ එතන. කවුද? හාමුදුරුවෝ වෙඩින් එකට ඇවිල්ලා නැහැ. නමුත් දුක් ගැන මෙලි කියන්න යන්නේ කාටද? හාමුදුරන්ට. ওই වෙඩින් එකේ නෑ පොලිසිය අය. නමුත් පෞල් ප්‍රශ්න වලදී යන්නේ කාටද? කාට කියාගෙනද? පොලිසියයිට. සමත මණ්ඩලේ නඩුකාරුන් වහන්සේ වෙඩින් එකට නෑ. නමුත් ওই යුවතිපති දෙපළට පිහිටේතර මං කෝ ඇත්තටම මගුල් ගෙදරකදී හොඳට කන්න බොන්න දීලා පාටියක් තියෙනවා නම් තියන්න ඕනේ ඒ අයට. සමත මණ්ඩලීටයි පොලිසියටයි නඩුකාර උන්නාන්සේලාට තමයි හොඳට කන්න බොන්න දීලා මොකද අනාගතේ මේුන්ගෙන් තමයි අපිට පිහිට කියලා. හිස් දේවල් හිස් ලෝකේ හිතේ සතුටක් නැතුව ගින්දර වලින් පිච්චෙනවා. මොකද්ද මේ සංසාරේ? හොඳට කල්පනා කරන්න. අවසානයේ තමන්ගේ ලෝකේ කවුරුවත් තමන්ට නැහැ. හැම දෙයක්ම අතහැරලා යනවා. ඒ නිසා පින්නට ලැබුණ ඇස් දෙකින් ගොඩාක් පින් කරගන්න. ඒ වගේ තමයි පින්නට ලැබුණ කන් වලින් ගොඩාක් පින් කරගන්න.
ඒ වගේම තමයි පිනට ලැබුණ කතා බහ කරන ඒවා. අපි කියමු කතා බහ කරන ඒවා. අපි කතා කරන්න බැරි කෙනෙක් දැක්කොත්, ගොළු කෙනෙක් දැක්කොත් අපි හිතනවා මෙන්න මෙයා පාපයක විපාකයක් කතා කරගන්න බෑ. එහෙනම් අපිට කතා කරන්න පුළුවන් උනේ පිනක විපාකයක්. පිනට ලැබෙන කතා කරන්න පුළුවන් බවෙන් මෙච්චර කාලයක් තමන් මොනවද කරලා තින්නේ කියලා බලන්න. වැඩිපුර බුදු ගුණ කියලා තියනවද? අන් අයගේ යහපතට කතා කරලා තියනවද? පෞල් පන්සල් එකතු මේ කැඩෙන්නේ නැති වෙන්න කතා කරලා තියනවද? මිනිසුන්ගේ දුක් දුරු කරලා තියනවද? කතා කරන වචනේ ප්‍රශ්න විසඳලා තියනවද? අවුළු වල තියනවද? හොඳට බලන්න. ආය සංසාරේ කතාවක් කටහඬක් ලැබෙවිද කියලා බලන්න. ඔයාලා නිතර දකින්න කැමති ওই පොඩි ළමයිනුත් ගෙන්නන්න යනවා මාළු බලන්න. ලස්සන ලස්සන මාළු පීන යනවා. ඔය එක මාළුවෙකුටවත් දිවක් නැහැ. ඔබ දන්නවද මාළුවෙක් වෙලා උපදින කර්මය? මාළුවෙක් වෙලා උපදින කර්මය තමයි බොරු කීමේ කර්මයෙන් තමයි මාළුවෙක් වෙලා උපදින්නේ. බොරු කීවේ දිවෙන් දිව නැති සතුන් අතර උපදිනවා. බොරු කියන කෙනෙක් මාළුවන් බලන්න ගිහිල්ලා බලා යනවා කියන්නේ ඔහුගේ අනාගතයේ දිසයි ඔහු බලන්නේ. කහට රස, තිත්ත රස, ඇඹුල් රස, පැණි රස, ලුණු රස කියලා යමක් ලෝකේ තියෙනවද? මාළුවා මුළු ජීවිත කාලෙටම ඒ රස දන්නේ නැත. දිවක් නැති නිසා. උන්ගේ ඇඟේ රහ අපි දන්නවා වුණාට. ඕස්ට්‍රේලියාවෙත් නව ශ්‍රීලන්තෙත් ඔය තවත් රටවල කිරි නිෂ්පාදන එළකිරි නිෂ්පාදනවලදී එළකිරි මේ පිනිස ඔය ගවයෝ ඇති කරනවනේ ෆාම් තියෙනවනේ. ඒ වගේ එක ෆාම් එක සමහර වෙලාවට අවුරුද්දට 2,50,000ක් ගව පෙට්ටු මරනවා. ඇයි? ඒ කිරි කෘතිම නිපදවන්න බෑ. එළ කිරි. ඒ නිසා එළ දෙනගෙන්ම ගන්න ඕන. එළ දෙනගෙන් ගන්න එළ කිරි නිකන් එරෙන්නේ නෑ. පැටව වදන්න ඕන. කෘතිම සිංචනයෙන් පැටව හදවනවා. ඒ පැටව මෝරා වදනකොට එහෙම පිටිපස්සේ අරන් මැෂින් එකට දානවා. එහා පැත්තෙන් සුප් කෙටියක් වෙලා එනවා. ඒ එළදෙනගේ තනබුරට දරු සෙනෙහසට කිරි උනනවා. මැෂින් ගහලා කිරි ටික දෝනවා. කිරි ඉවර වීගෙන එනකොට ආය පැටි වලට හදවනවා. කෘතිම සිංචනේ. ආය වදනවා. අවසාන මොහොත දක්වා අවසානයේ කපල මාස් වලට දෙනවා. ඒ ගව දෙන තමන්ගේ ජීවිත කාලෙටම පැටව 10-12 සමන්ලාට වදලා එක දවසක් ඒ පැටියා සුදුයිද කළුයිද කියලා දැකලා නැහැ. ඒ ගව පැටියා දිවෙන් ලෙව කාලා නැහැ. ඒ ගව පැට්ටුන්ට උනන කිරි ලෝකේ කෙනෙක් බොනවා. ඒ ගව පැට්ටු ජීවිතේ කිසිදාක කිරි බීලා නැහැ. ඔය කතාවයි. ඒ වාගේ ගව දෙනෙක් වෙලා උපදිනවා ඇත්තේ කුමන වූ කර්මයකින්ද? දරුවෙක් නොදකින දරුවාට උනන කිරි වෙනකෙක් ගන්න අවසාන මොහොත දක්වා ලේ ටික දීලා තමන් මස් ලෑල්ලට යනවා. මේ ජීවිතේ සිතින් කයෙන් වචනෙන් වරද්දා ගත්තොත් ඔවුන් මේ ලෝකවල උපදිනවා. දැන උගත්කම් වත් පොසත්කම් නෑ තමාට පිහිට වෙන්නේ. නෑ තමාට පිහිට වෙන්නේ. පොඩ්ඩක් කල්පනා කරන්න ජීවිතය ගැන. මෙහෙම කල්පනා කරනකොට මේ මිනිස්සෙක් මෝරන්නේ. හිස් දේවල් අතාරින්නේ. වයසක 100 කෙනෙක්. වයසක 100 කෙනෙක් ළඟදී මම සේරුවිල ගියා.
පිසේරුවිල සෑමලු වැඳ ඉන්නකොට අවුරුදු 80ක් විතර ඇති සීයා කියන්නේ. ඒ සීයා සෙල්ෆි ගන්නවා. ෆෝන් එකකින් වීඩියෝ කරනවා. මම උන් දැක්කේ අමුඩි ගහලා ටයි එක දාගෙන ඉන්නවා වගේ. අමුඩිට ටයි එක ගැලපෙන්නේ නැහැ. ටයි එකට අමුඩි ගැලපෙන්නේ නැහැ. මුන්දට ෆෝන් එක ගැලපෙන්නේ නැහැ. ෆෝන් එකට මුන්දය ගැලපෙන්නේ නැහැ. තුත් බබාලා වගේ. කෝ මෝරපු බව. කෝ දැනුගත් බව. කෝ අන් අයට ආදර්ශමත් බව. ඇයි මේ නාකි උනේ කොහොමද? නිකා නාකි වෙලා සතර මහා ධාතු ටික මොලේ තුත්ත බබාලගේ. ඔයාලට ඉදිරියේ මෝන දෙන්න වෙන යම් අභියෝගයක් තියෙනවා. ඒ තමයි ඔයාලා පොඩ්ඩක් අසනීප වෙනකොට ඉක්මනට ළමයි ඔයාලව හොස්පිටල් ගෙනියනවා. ඒක වෙන්නේ නැහැ වෙනවා. ගිය ගමම ලෙඩට අමාරුයි. මෙයාව ඉක්මනට දැඩි සත්කාරයට දාන්න ඕන කියලා බට ගහනවා. නහයින් බට ගහනවා, කටින් බට ගහනවා, මල මුත්‍රා මාර්ග වලින් බට ගහනවා. දැන් හිතන් ලෙඩ වෙලා ගෙනියන්නේ. ඔය නිකන් සනීපෙන් ඉන්නකොට නහයට පොල් කෙන්දක් දාගන්නකො බලන්න. තියෙන අමාරුව. ඒ වගේ පන පිටින් බට ගහද්දී තරහ ගන්න නැතුව ඉන්නේ කොහොමද? ඉවසන්නේ කොහොමද? මේ නිකන් ඔළුවේ කැක්කුමක් හැදිලා තියෙන වෙලාවක කැසට් එකක් දානවට කැමති නෑනේ. වහපම් මං කංකරච්චරි මගේ ඔළුව පුපුරන්න හදනවා කියලා මිනිස්සු කියනවානේ. කියන්නේ නැද්ද? කියනවා. මේ පොඩි ඔළුවේ කැක්කුමක් හැදුන වෙලාවට මේව වරොත්තු දෙන්නේ නැත්තම් අර මාරාන්තික වේදනාවක් එක්ක ජීවිතයයි මරණයයි අතර සටන් කරන ලෙඩාට බට ගහලා බේර ගන්න හදනවා. ඒක ඔවුන්ගේ වෘත්තිය. කළ යුතු දේ. එදාට හිත හදාගන්නේ කොහොමද? සමහරවිට හුස්ම රැල්ල නැවතීගෙන යනකොට පපුව හයියෙන් තද කරනවා කට්ටිය ඇවිල්ලා. හුස්ම ටික ගන්න. නිදහසේ මැරෙන්නවත් දෙන්නේ නැහැ කියලා. ඒ සිතුවිල්ලෙන් මැරෙන්නේ. හොඳ ලෝකයකට යයිද? හරිම භයානකයි සංසාරය. හරිම භයානකයි සංසාරය. එදාට කොහොමද මුහුණ දෙන්නේ? එදාට කොහොමද මුහුණ දෙන්නේ? සමහරවල් ලෙඩ ඇඳි මේ කොළඹ මහත්තයෙක් ඉන්නවා. ඒ අම්මමයි මට කිව්වේ මහත්තයට උපස්ථාන කරනවා වයසයි. හැන්ද ඉරව්ව බැහැගෙන ගිහිල්ලා අඳුර එනකොට හොඳට ඒ තාත්තට බඩි කැකුමක් හැදෙනවා. පුදුම කර්මයක් මේක. වැසිකිලි යන්න ඕන පණුව වැටෙන්නේ. මට කිව්වා හඳුරන්නේ මං මිනිසුන්ට කියලා නෑ කිව්වා. පඩික්කමකට පඩි දවසක් මේක චෙක් කරන්න පඩික්කමක් තිබ්බා කිව්වා. පඩික්කමෙන් එකයි කිව්වා පණුව. ඉර වායනකොට බඩිකකම නැති වෙනවා. අඳුරේ කරපු කර්මයක් අඳුරේ විපාක දෙනවා. පන පිටින් පණුව වැටෙනවා. ලෙඩ ඇඳේ දාලා Tamante හිට මේට උස්තපෙල්ල ගන්න බැරුණාම පිටවල් කුණු වෙනවා. තුවාල හැදෙනවා. තමන්ගේ පස්ස පැත්ත තමන්ටම හොදා ගන්න බැරි කාලයක් එනවා. තමන්ගේ කටට තමන්ට බත් ටිකක් දාගන්න බැරි කාලයක් එනවා. එදාට උජාරුකම් මිනිසුන්ගේ නැත. එදාට තියෙන මම මෙහෙම හිටපු කෙනෙක්, මම මෙහෙම හිටපු කෙනෙක්, මම අහවල්කම් පැන්නේ, අහවල්කම් පැන්නේ, අහවල්කම් පැන්නේ, අහවල් කෙනා කියලා අතීතයට කිය හිසු මතකයක් ගන්නවා. අහෝ ගොඩාක් අය මැරෙන්නේ මේ විදිහට.
සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ මගේ බුදුරජාණන් වහන්සේ වදාලා නීසිලින් පස්පිඩක් මහ පොට ඇඟිල්ලට අරගෙන මිනිස්සු අතර මැරෙන අයගේ මෙච්චර ප්‍රමාණයයි ආයෙත් මිනිස්සෙක් වෙන්නේ. මහ පොළොව වගේ ප්‍රමාණය සතර අපායට උපදින. ওই වචනේ වැරදි නම් මුළු බුද්ධ ශාසනයම වැරදි. ඔබ බුද්ධ ශාසනයකින් පිළිගන්නවා නම් ওই වචනේ හරියටම හරි. නියසිලට එකතු වෙන්න බුද්ධ ශාසනයට පැමිණෙන්නේ ඇඟෙන් නෙවෙයි. සුදු ඇඳුමින් නෙවෙයි. බුද්ධ ශාසනයට පැමිණෙන්නේ තිසරණේ. මුළු ජීවිතේම පුදන්ට බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට පිරිනිවන් වඩන අපගේ බුදුරජාණන් වහන්සේ කකුත්තා නදියට ඈත තියෙද්දී ක්ලාන්තේ හැදුනා බුදුරජාණන් වහන්සේට. පිපාසිතෝ මේ ආනන්ද පානීයන් මේ ආහාර ආනන්ද මට පැම් පිපාසයි. පැන් ටිකක් අරන් එන්න. ඉස්සරහින් චූටි දොලක් ගලාගෙන යනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කා මේ දැන් පෙනිපෙනි කරත්ත 500ක් ගියා එතනින්. හොඳටම බොර වෙලා, හොඳටම කැලැත්තිලා, හොඳටම මඩ කවලම් වෙලා, අපිරිසිදු වෙලා. තුන් ලෝකයක කෙලෙස් ගිනි නිවන අමාපෙන් ලෝකෙට දුන්න. මිනිස්යන්ගේ හිත් පිරිසිදු කරන පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ නැමැති පෑන් දුන්න බුදුරජාණන් වහන්සේට මේ බොර වතුරක් කොහොමද දෙන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊටමත් ළඟින් තව ටිකක් ඉදිරියේ කකුත්තා නදිය තියෙනවා. මගේ ස්වාමී වූ භාග්‍යතුන් වහන්සේට එතනින් පැන් වළඳන්ට ඇහැක් වෙනවා. ආනන්ද මට කලන්තේ පැන් ටිකක් ඕන. දැන් මේ ආනන්ද සංසය අකීකරු කමද නෙවෙයි දෙන්න බෑ බොර වතුර. තුන්වෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේ වදාළා පිපාසිතෝම් හි ආනන්ද මේ පානියන් ආහාර පැන් අරගෙන ඉන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවෙම ඇස් දෙක පියාගත්තා. හරි මම මගේ බුදුරජාණන් වහන්සේට පැන් අරන් එනවා. පාත්‍රය අතට ගත්තා. තියෙන පියවරක් පාසා බොර වතුර පෑදලා ගියා. පැන් දොල ළඟට යනකොට නිල් කැට වතුර. පිරිසිදුම වතුර. හිත් පිට නැති මහ පොළොවට බුදු ගුණ දැනෙනවා. හිත් පිට නැති මහ පොළොවේ වතුර ටිකක් කොයි විදිහට පිරිසිදු වුණා නම් අපේ හිතට බුදු ගුණ දැනුණා. මේ හිතේ කහට නැති වෙනවා. මේ හිතේ ජරාව නැති වෙනවා. ශෝක සංතාප නැති වෙනවා. එදාට ඇත්තටම මිනිස්සෙකුට අවංකව සිනා වෙන්න පුළුවන්. ගින්දරක් නැතුව. අද අපි hina වෙන්නේ කොච්චර ගින්දර හංගගෙනද? මේ හිතට බුදුගුණ දැනුණොත් ගොඩාක් බුදුගුණ අහලා මේ හිතේ බුදුගුණ පුරවගත්තොත් බුදුගුණ හිතුවොත් මේ හිතේ ගොඩාක් කහට නැති වෙනවා. හිත් පිට නැති මහ පොළොවේ උනන වතුරේ බොර නැති වුණා. කැළඹීම නැති වුණා. අපේ හිත කැළඹෙන්නේ නැතුව යනවා. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් බුදුගුණ වලට පහදින්න. බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් පිට වුණ බණ පදයට පහදින්න. බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු බණ පද මේ කන් වලින් අහන්න. හරියට අහන්න. දැන් මෙතෙක් බණ කියන්නේ පෙනුනේ අනුන්වද තමන්වද තමාව පේන බණ අහන්න. බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ තමන්ට. අහන ඔබට
ළඟ ඉන්න කෙනාට නෙවෙයි. බණක් අහලා හිනාවකින් ඉවර වෙනවා නම්, හක හක ගගා හිනා වෙලා බණ ඉවර වෙනවා නම්, එතන බණ නැත. තවත් කතාවක් පමණයි. නැගිටිනකොට හිතන්න දෙයක් තියෙනවා. ඒ කාලේ බණ අහපු අය නැගිට්ටේ සසරක කෙලෙස් නැති කරලා රහත් වෙලා. ඒ කාලේ බණ අහපු අය නැගිට්ටේ කාම රාගේ පටිඝේ නැති කරලා. ඒ කාලේ බණ අහපු අය නැගිට්ටේ සක්කාය දිට්ඨිය නැති කරලා. මම මගේ ආත්මය කියන අදහස පුදුම සහගතයි. අද කාලේ බණ අය හක හක ගායිනා විවි නැගිටිනවා. පරණ ලෝකෙටම යනවා. මතක තියාගන්න පින්වත්නි, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බණ පද ටිකක් මේ දැන් ඇහෙන්නේ මේ වනායි අවසාන යුගයයි. මෙතනින් පස්සේ බණ නැත. දැන් ඉන්න පොඩි උන් බණ පොත තුරුල් කරගන්නේ නැත. පසක තැබේවා යටත් පිරිසින් මවුට පියාටවත් දරුවෝ තුරුළු වෙන්නේ නැත. ඔවුන් තුරුළු වෙන්නේ ලෝකේ මහානීය වස්තුව යයි සිතන ෆෝන් එකට. තුරුළු වෙනවා. ෆෝන් එකෙන් ආදරය කරනවා. ෆෝන් එකෙන්ම ආදරේ පටන් ගන්නවා. ආදරය කරනවා. ෆෝන් එකෙන් ආදරේ නැති වෙනවා. අද ඇයෝ හිතන්නේ උන් වැදුවේ ෆෝන් එකකින් කියලා. උන් ජාතක කළේ ෆෝන් එකකින් කියලා. අම්මා තාත්තට ගින්දර දීලා ෆෝන් එකට තුරුළු වෙනවා. අම්මා තාත්තගේ ඇස් වලින් වැටෙන කඳුළු දැනෙන්නේ නැහැ. ඒ ෆෝන් එකේ data නැති වුණොත් දැනෙනවා. බැටරි ලෝ වුණොත් දැනෙනවා. පුදුම සාර්ථකයි. ඒ ලෝකෙට බණ පද නැත. සෑයක් බෝධියක් දැක්කොත් අත් දෙක එකතු කරලා සාදු කියන අයටයි බණ. දැන් පොඩි උන් සෑයක් බෝධියක් දැක්ක ගමන් උස්සන්නේ ෆෝන් එක. ඔවුන්ට බණ නැත. අනාගත ලෝකයේ ගැන කනගාටුයි. ධර්මයේ අනාගතයට සුදුසු නැහැ. ඇයි සුදුසු නැහැ? ඔබ දැන් සුදුසුයි. ඔබ ධර්මය අහනවා. ඔබ ධර්මයට සවන් දෙනවා. ඔබ සුදුසුයි ධර්මයට. දැන් ජීවිතය වෙනස් කරගන්න. බුදුරජාණන් වහන්සේ ගම් නියංගන් සිසාරා වඩිනකොට පන්සිල් රැකපු අය හොයලා ගියේ නැහැ. හම්බුන කෙනාට බණ කිව්වා. ඒ අය පරණ ඒවා අයින් කළා ජීවිතය අලුත් කරගත්තා. පරණ ඒවා වැඩක් නැත. අහන්නේ අද නම් බණපදේ අදින් අලුත් වෙන්න. මැරෙන්න කලින් පින්වතුනි මොහොතක් බලන්න උජාරුවට මිනිස්සු කතා කළාට නැත ඕන් කවදාවත් එක දිගට පන්සිල් නම් රැකලා. පන්සිල් පදපා හරියට රකින්න එක දායකයෙක් ලංකාවේ සිටිනවාදයි සැකසිතයි. ඒ තැන ඉඳලා බුද්ධ ශාසනය නගා හිටවන්න හදනවා. කොහේ කරන්නද? නගා සිටවන්න උන් ශාසනයට ගිහිල්ලා නැහනේ. ඒ නිසා මැරෙන්න කලින් වැඩි කෝටියක් සිල් ඕනේ. සිල්පද 5 හත්තු මරන්න නැතුව, හොරකම් කරන්න නැතුව, වැරදි කාම සේවනයේ සල්ලාලකම් කරන්න නැතුව, බොරු කියන්නේ නැතුව, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව මිනිහෙක් විදිහට මැරෙන්න. තුනුරුවන් සරණ ගියේ ඔක්කොම නටන නාටකම් නටා සමහර වෙලාවට මස් මාංශ කන්න නැතුව ඉඳලා හිතනවා මං හොඳ කෙනෙක් කියලා.
ළඟදී ස්වාමීන් වහන්සේ නමකට තාත්තා කෙනෙක් ඇවිල්ලා කියලා ගමේම ඉන්න හොඳ මිනිහා මම. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ආලා ඇයි තාත්තා කියලා. මම මස් මාංශ කන්නේ. මං කිව්වා ඊට වැඩි හොඳයි අපේ ගෙදර ඉන්න හරකා. හරකා කවදාවත් මස් මාංශ කනවා මම දැකලා නැත. හොදි ඩිංගිත්තක්වත් කවලම් වෙන්නේ නැත. උම්මල කෑල්ලක්වත් කවලම් වෙන්නේ නැත. ඔහු ජීවිතේ පුරා තනකොළ කනවා. කන ආහාරයෙන් මිනිස්සෙක් පිරිසිදු වෙන්නේ නැහැ. සය වසර දුෂ්කර ක්‍රියා කර කර භාග්‍යතුන් වහන්සේ සෙව්වේ යයි. සය වසරකට මස් මාංශ කාලා නැහැ. ඒ දුෂ්කර ක්‍රියාව අත්හැරියා. මම මේ කිව්වේ අපි දෘෂ්ටිවල පටලවෙන්න හොඳ නැහැ. ඇතුලේ කුණු කන්දල් තියාගෙන කටින් දාන ඒවා ගැන හිතලා වැඩක් නැහැ. මේකෙන් එළියට එන ඒවා ගැන හිතන්න ඕන. හොඳට කල්පනා කරන්න ජීවිතේ. ඒ නිසා ඒක තමයි ඇත්ත බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේ ගැන හිතනවා සරණ යනවා. අද කාලේ අය බුදුරජාණන් වහන්සේටත් වැඩිය හිතනවා. ඔබ බලන්න සාමාන්‍යයෙන් කෙනෙක් ගොඩක් ඉගෙන ගත්තට පස්සේ බුදු මෙසේ කීහ එච්චරයි. අහවලා මෙසේ කිව්වා කියලා තව පොඩි තවත් තැනකින් උපුටා දැක්වීමක් වගේ කියනවා. සරණ යන්නේ. මම දැක්කා මේ මිලින්ද ප්‍රශ්න ප්‍රස්තාවනාවේ හම්මෝ නාගසේන මහරහතන් වහන්සේ මිලින්ද ප්‍රශ්නේ තියෙනවනේ ධර්ම විග්‍රහය. නාගසේනයන් කියූ කතාවල දෝෂ අඩුපාඩු දැත කියලා මේ මහාචාර්යවරයෙක් විචාරයක් කළා තිබුණා. මා හිතුවා ඒ ධර්මයේ කියූ නාගසේන මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒ ධර්මයේ ඇසූ මිලින්ද රජුරෝ පසු කාලේ මහාන වෙලා පිරිනිවන් පෑවා. ඒ පොත් කියවන අය විචාරය කරනවා. ඇයි මිලින්ද රජුරෝ පිරිනිවන් පෑවේ? අඩුපාඩු හෙව්වේ නැහැ. ධර්මයේ ගලපගත්තා. විචාරය කළේ නැහැ. ධර්මයේ ගලපගත්තා. ඒ නිසා පරත්තරක් නොපෙනෙන සංසාරයක් තියෙන්නේ. පටන් ගත්ත තැනක් අවසාන තැනක් පේන්නේ නැහැ. මව නොවිච්ච කෙනෙක් සංසාරේ නැහැ. පියා නොවිච්ච කෙනෙක් සංසාරේ නැහැ. දරුවෙක් නොවිච්ච කෙනෙක් සංසාරේ නැහැ. ඉදිරියට මෙච්චර ගමනක් යන්න තියෙනවා කියලා කතාවක් නැහැ. ආපු සංසාරේ මෙච්චර ජීවිත ප්‍රමාණයක් ඉපදිලා තියෙනවා කියලා කතාවක් නැහැ. මෙහෙම සංසාරයක්. මේ බුද්ධ ශාසනය ගිලීගෙන යනවා. එක බුද්ධ ශාසනයක් ඉතුරුයි. මෛත්‍රී බුද්ධ ශාසනය. තව කාරණාවක් කියන්න ඕන. මේ කල්පයට කියනවා මහා භද්‍ර කල්පය කියලා. කල්පේ කොච්චර දිගයිද කියනවා නම් කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන බුදුරජාණන් වහන්සේලා 5 නමම පහළ වෙන්නේ මේ කල්පේ කොටස් 6කට බෙදුවොත් පළවෙනි කොටස් දෙකේ බුදුවරු 5 නමක් පහළ වෙන්නේ කල්පේ කොටස් 6කට බෙදුවොත් පළවෙනි කොටස් දෙකේ තව කොටස් 4ක් ඉතිරුයි. මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි වුණොත් කොමකින් කොමක් සිදු වේවිද? මෙච්චර බණපද ඇහෙද්දි හිත පරණ පුරුද්දටම යනවනම් සෑය බෝධි ධාතු සෑය සංගරුවන පිනිපෙනී තියෙද්දි හිතට මෙච්චර කෙලිස් එනවනම් බුදුරු නැති ලෝකේ සෑයක් බෝධියක් නැති ලෝකේ සංගරුවනක් නැති ලෝකේ පින්පව් නැති ලෝකේ අහෝ ඒ වගේ සංසාරයකට යන්න ආසද? මොකටද මේ? ඒ නිසා අදම නිතර සිහි කරන්න මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා. ධර්මයේ සරණ යනවා කියලා. සංඝයා සරණ යනවා කියලා. ගොඩාක් බණ අහන්න. හැබැයි තමන් ගැන
පේන්න ඕන. බණ අහද්දි තමාව පේන්න ඕන. බුදුරජාණන් වහන්සේට පැහැදෙන, ධර්මයට පැහැදෙන, සංඝයාට පැහැදෙන බණක් වෙන්න ඕන. විහිළු තාලු ඕපදූප කුණුවරප නෙවෙයි. ඒව ඕනම channel එක යනවා. තමා දිස තමා බලන බණ. ඒව තමයි බුදු බණ. ඒ නිසා මතක තියාගන්න අපි අවසානයේදී අතින් ගෙනියන්න බැරි දෙයක් තමයි අරන් යන්නේ. ඒ කියන්නේ එක්ක හොඳ, එක්ක නරක, එක්ක පිං, එක්ක පව්, එක්ක කුසල්, එක්ක අකුසල්. හැම දෙයක්ම දාලා යනවා. මරණය කොයි විදිහට කොතන කොයි ආකාරයෙන් සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඒ නිසා පිනට ලැබුණේ ස්කන්නාසාදී පාවිච්චි කරලා අතපය පව් කරන්නේ නැහැ කියලා හිතන්න. පින් කරන්න, කුසල් කරන්න, මතක හිටින පින් කරන්න. ජීවිතේ මේ ටිකවත් තේරුනේ බණක් අහලා නම් ගොඩක් දේවල් තේරෙයි. ගොඩක් බණ අහනකොට. ඒ නිසා වැරදි හැදෙන කල්ම බණ අහන්න. වැටි වැටි බණ අහන්න. වැටෙන කෙනා එල්ලෙනවා මොකක් හරි නැගිටින්න පුළුවන් එක. වැටිච්ච ගමන් ආයෙ නැගිටින්න පුළුවන් එක එල්ලෙන්නේ නැතුව ඉන්නේ නෑනේ. ඒ වගේ වැටෙද්දී නැගිටින්න පුළුවන් ධාමක එල්ලෙන්න. පැහැදිලි නේද? ඒ නිසා අද මැන්දිස් රෝහණ දීර පියාණන්ගේ 9 වෙනි ගුණ සැමරුමත් එක්ක මේ ධර්ම දේශනාව සිද්ධ කළේ. ඇත්තටම ඔබ මේ බණපදයෙන් එකම එක දෙයක්වත් ජීවිතේ වෙනස් කරගත්තොත් එතුමාට ඇත්තම උපහාරයක් කළා වෙනවා. මමත් මෙච්චර දුර ඉඳලා මේ බණ කියන්න ආපු එකෙන් ප්‍රයෝජනයක් වුණා වෙනවා. බුද්ධ ශාසනය ඔබත් පිහිට ගත්තා වෙනවා. ඒ නිසා ගෞතම බුද්ධ ශාසනයක් තියෙන කාලේ බණපද ඇහෙන කාලේ හිස් අතින් මැරෙන්නේ නැතුව ගෞතම සසුනේ පිහිට ලබන ශ්‍රාවකයන් විදියට අවසන් උස්ම හෙලන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. ඒ නිසා ඔබට ගෞතම බුද්ධ ශාසනේ පිහිට ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින් අනුමෝදන් කරමු. පළමුවෙන්ම පින් අනුමෝදන් කරනවා පින් කැමති සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනාව දෙවියෝ ආරක්ෂා කරත්වා කියලා සාදු කියනවා. ඒ වගේම මහාචාර්ය මැන්දිස් රෝහණදීර පියාණන්ගේ 9 වෙනි ගුණ සැමරුම අද දවසේ මේ සිද්ධ කළේ. ඉතින් ඒ මැන්දිස් රෝහණදීර පියාණන්ට මේ අද ධර්මානුශාසනාවෙන් රැස් කරගත්ත පින අනුමෝදන් වේවා පරලෝ යහපත සත්පුරුෂය සුරම සැලසේවා නිවනින් දුක් කෙලවර කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියනවා. ඒ වගේම ඇත්තට මේ ධර්ම දේශනාව කරන්න කියලා ආශිර්වාද කළ මාව මෙහෙයුවේ මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. අපිට ධර්ම විනය කියලා දෙන 1000ක් විතර ශිෂ්‍යයන් සිටිනවා ලොකු ස්වාමීන් වහන්සේට. ඔක්කොටම උගන්වන්නේ උන්වහන්සේ ධර්ම විනය කියලා දෙන්නේ. ඉතින් මේ ශාසනය අපිට හඳුන්වලා දීලා බුද්ධ ශාසනයේ පිහිට අපිට සලසලා දුන්න ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ ගරුතර මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ මහා සංඝරුවනටත් ධර්මාභූතයට මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ ධර්ම දේශනාවට ආරාධනා කරලා මේ පින්කම සංවිධානය කරන්නේ ඒ පුතණුවන් වන හරිගුප්ත රෝහණදීර මැතිතුමා. ඒ වගේම බිරිඳ පත්මාරෝහණදීර මහත්මිය, ඒ වගේම ලේලිය තුසාරී මහත්මිය, ඒ වගේම දුව අරුණී මහත්මිය, ඒ වගේම මයුරිකා දියණිය, අරුණී දියණිය ඇතුළු ඒ දරුවන් සියලු දෙනා මේ පින්කමට සහසම්බන්ධ වුණා. ඒ වගේම රෝහණදීර මහත්මයාගේ යාළු හිත මිත්‍රාදීන් පින්කමට සහසම්බන්ධ වුණා. ඔබ සියලු දෙනාට හැදුවේඩු දෙමව්පියන්ට ඥාති බන්දු මිත්‍රාදීන්ට ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට මේ මනුස්ස ජීවිතේ හිස් අතින් නැතුව කුසල් කරගත්ත පින් කරගත්ත බුදු කෙනෙකුගේ ධර්මයේ ඇසූ වටිනා ජීවිත ඇති අය විදියට ජීවිතේ කෙලවර කරගන්නටත් මේ උපදෙමින් මැරෙමින් යන සංසාර ගමන නවතලා
බුද්ධ ශාසනය පිහිට අරගෙන නිවනින් සැනසෙන්න සියලු දෙනාට වාසනාව ලැබේවා. සියලු දෙනාට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදී සැලසේවා කියලා ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සුපත් වේවා සංසාර දුකින් අත් මිදේවා. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.